नमस्ते। हिंदी माय फेवरेट में आप सभी का हार्दिक स्वागत है। कैसे हैं आप लोग? उम्मीद है कि आप सभी अच्छे होंगे, सुखी होंगे और स्वस्थ होंगे। ඔන්න හින්දි මයි ෆේවරිට් වලින් අදත් මං ගෙනාවේ අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට අයත් හින්දි පේපරේ තමයි අරගෙන ආවේ 2020ට අදාළ. අපි 2019 වෙනි පේපර් එක මීට කලින් වීඩියෝ එකේදී කතා කරා. ඒ වීඩියෝ එකේ ලින්ක් එක මේ වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඔයාලට ගිහිල්ලා පුළුවන් බලන්න. සහ අපි අද කතා කරන්නේ 2020ට අදාළ හින්දි පේපරේ. සාමාන්‍ය පෙළ හින්දි පේපරේ. දැන් දන්නවා ඔයාලට මේ උපදේශ මාලාව කියවලා ඔයාගේ විභාග අංකය මෙතන ලියලා ඔන්න විභාගෙට ලියන්න සූදානම් වෙන්නයි තියෙන්නේ. ඔන්න පළවෙනි කොටස දීලා තියෙනවා. මේ ප්‍රශ්න පත්‍රවලදී ප්‍රශ්න වලට උත්තර ලියද්දී මේ දීලා තියෙන උපදෙස් අනිවාර්යෙන් කියවන්න ඕන. මුලින්ම තියෙනවා उचित सर्वनाम पर रेखांकन कीजिए. और इस तरह दीला තියෙනවා कहाँ रहते हैं. දැන් දන්නවා हैं කියලා තියෙනවා, रहते කියලා තියෙනවා. එහෙනම් මේ හතරෙන් උත්තර මොකක්ද හරියන උත්තරේ? मैंද, वोද, आपද, तुमද? दूसरा प्रश्न है उस घर में नहीं था. था කියලා ඉවර වෙලා තියෙන්නේ. था කියන්නේ කවුද? පුරුෂලිංග ඒක වචනයක්. මේ උත්තර හතරට අනුව පුරුෂලිංග ඒක වචනයක් විදිහට හඳුනන්නේ කොහොමද? මොකක්ද බලන්න. වේ කියන එක බහුවචන, යේ කියන බහුවචන එක බහුවචනයි සහ තුම් කියන එකත් අපි ගන්නේ බහුවචන විදිහට. එhmenan උත්තරේ වෙන්නේ कोई කියලා කියන්නේ කවුරු හරි කියන එක. तीसरा प्रश्न कब भारत जाते हो. දැන් හෝ කියන ගමන් දන්නවා උත්තරේ. S දෙක වහගෙන ලියන්න පුළුවන්. උත්තරේ එන්නේ तुम. अगला क्या मंदिर नहीं है. क्या मंदिर नहीं है මොනවද තියෙන්නේ? आप කියලා දාන්නේ मैद, वोद, वेद. क्या आप मंदिर नहीं है කියලා කියනකොට අදහසත් වැරදි, වාක්‍යත් වැරදි. ඔබ දේවාලයක් නෙවෙයිද කියලා අහලා තියෙනවා. එතකොට මෙතන ආප් කියලා ආපු ගමන් මෙතන ඩොට් එක එන්න ඕනි. එහෙමනම් මෙතන ඩොට් එකක් නැහැනේ. ඒ කියන්නේ ආප් කියන වචනේ එන්නේ නැත. मैं කියලා ගත්තොත් ඒත් එන්නෙම නැහැනේ අදහස. මම මන්දිරයක් අමුතුම හිඳින්නේට තියෙන. මෙතනත් මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපි දන්න උත්තරේ මොකද්ද? වෝ කියන එක. අර දේවාලයක් නෙවෙයිද? ඊළඟ එක බලන්න. घमंडी लड़की नहीं हूँ. हूँ කියනකොටත් දන්නවා දැන් S වහගෙන ඔයාලට ලියන්න පුළුවන්. උත්තරේ වෙන්නේ मैं. හරි. ඊට පස්සේ තියෙනවා शुद्ध वर्तनी में लिखित शब्द पर रेखांकन कीजिए. ඔන්න දැන් නිවැරදි අක්ෂර වින්‍යාසය තමයි ලියන්න තියෙන්නේ. अंधों में राजा है. अंधा කියලා කියන්නේ ඇස් පේන්නේ නැති එක්කෙනාට. හරිද? ඇස් දෙකම අන්ධ කියන වචනෙට හින්දි වලින් කියන්නේ අන්ධම තමයි. खाना. දැන් මේ දෙකෙන් නිවැරදි උත්තරේ මොකක්ද? අක්ෂර වින්‍යාසයෙන් බලන්න තියෙන්නේ. දැන් මේ खाना කියනකොට අපි දන්නවා ලියලා පුරුදුයි අපිට මේක අදහස් වෙන්නේ මොකද්ද? ෆුඩ් කියන එක නැත්තම් ටු ඊට් කියන එක. එහෙනම් ඔයාට මේකේ අදහස නොදැනගෙන හිටියත් මේක තමයි උත්තරේ කියලා ඔයාට හිතා ගන්න පුළුවන්. खाना කියලා කියන්නේ එක ඇහැක් පේන්නේ නැත්නම්. කනා කියලා කියන්නේ අපි සිංහලෙන් කියන්නේ ද කන කියලා. खाना කියලා කියන්නේ ෆුඩ් වලට. දැන් උත්තරේ වෙන්න ඕනි खाना. මේ ෆස්ට් වන් එක. दादी जी ने एक कहानी सुनाईද බලන්න එකම විදිය තමයි ලියලා තියෙන්නේ. හැබැයි අකුරු වෙනස්. මතකද අපි කිව්වා අතීත කාලයකට ක්‍රියාපදයක් හදනකොට සරාන්ත ක්‍රියා ධාතුවකදී කොහොමද වෙනස් වෙන්නේ කියන එක
සුනානා තමයි වචනේ. මෙයා අයින් කරා. දැන් මේක ආසරෙන් තමයි ඉවර වෙලා තින්නේ. එහෙම වුණොත් අපි එකතු කරන ප්‍රත්‍ය 4ක් ගැන කතා කරලා තියෙනවා අතීත කාල පාඩමකදී. එහෙමනම් මොකද අපි එකතු කරන ප්‍රත්‍ය 4? යා, යේ, යී, යී. එහෙනම් ඔයා උත්තරේ දන්නවා මේක. වෝ खेले खाएगा. खेले කියලා කියන්නේ කෙසෙල්. එක කෙසෙල් ගෙඩියකට කියනවා කේලා කියලා. දැන් මෙතන එකකට වඩා වැඩි තියෙන නිසා කේලේ වෙලා තියෙනවා. දැන් මේ දෙකම ඔයා අහලා තියෙනවා. හැබැයි මේ දෙකම ඔයාටත් පැටලෙනවා ඇති. බලන්න සාත් කියනකොට අදහස තමයි විත් කියන එක. සාත් කියනකොට අදහස තමයි 7. එහෙමනම් වෝ साथ खेले खाएगाද නැත්නම් वो साथ खेले खाएगाද උත්තරේ. राधा गाँव जाता है. राधा खा. सॉरी දැන් බලන්න මේ භායිද මේ භායිද? භායි සහෝදරයා කියනකොට මෙයා තමයි උත්තරේ. ये सॉरी क्या कुत्ता लेता है? काट लेता है, काठ लेता है. काठ उत्तर है. तीसरे प्रश्न බලන්න. तुंगनी प्रश्न रिक्त स्थान के लिए उचित विशेषण पर रेखांकन कीजिए. विशेषण पर और एडजेक्टिव එකට තමයි अंडरलाइन කරන්න තියෙන්නේ. ඉරක් අඳින්න තියෙන්නේ මේ කියන විශේෂණ පදයේ යටින්. मेरी चारपाई बहुत है. चारपाई කියලා කියනවා කකුල් 4ක් තියෙන ටීපෝ එකකට. ඉතින් කකුල් 4ක් තියෙන ටීපෝ එකකට තමයි चारपाई කියලා කියන්නේ. चारपाई කියනකොට මෙතන බලන්න මේරි කියලා ඇවිල්ලා තියෙනවා. එහෙමනම් මේ चारपाई කියන වචනේ මොකක්ද? ෆෙමිනින් වෙන්න ඕන. හොඳද? සහ මෙතන ඩොට් එකකුත් නැහැනේ. එහෙමනම් මෙතන අපි දන්නවා මෙතන සිංගියුලර් වචනයක් යන්නේ. ඒ නැතත් चारपाई මේරි කියනකොට දන්නවා දැන් ෆෙමිනින් කියන වචනයක්. එහෙමනම් මෙතනින් තියෙන ෆෙමිනින් වචනේ විදිහට මොකද්ද හොයාගන්නේ? පුරාණා, පුරාණේ, පුරාණී කියනකොට පැරණි කියන එක. පරණ කියන එක. උත්තරේ වෙන්නේ पुरानी. तुमनी का घर के पास एक मैदान है. बड़ा, बड़े, बड़ी. मैदान කියන වචනේ අපි ගොඩක් වෙලාවට දන්නවා. මේ වචනේ ගොඩක් වෙලාවට යෙදිලා තියෙන නිසා දන්නවා මේ වචනේ මැස්කියුලින් වචනයක් කියන්නේ. එවන උත්තරේ එන්න ඕනි බඩා කියන එක. එක පිට්ටනියක් ගැන තමයි කතා කරලා තියෙන්නේ. එහෙමනම් බඩේ කියලා දාන්න බෑ. බඩා තමයි වචනේ. जंगल में पहाड़ हैं. ඔන්න පහාඩ්. පහාඩ් කියලා කියනවා කන්දටත් කියනවා කඳු වලටත් කියනවා. දැන් කඳු කියලා හොයාගන්න පුළුවන් කොහොමද? මෙතන මේ ඩොට් එකකුත් ඇවිල්ලා තියෙනවා මේ සහායක ක්‍රියාපදේ. එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? ऊंचे. ऊंचे කියලා කියන්නේ उस කියන එක. पानी पीना अच्छा नहीं है. पानी पीना अच्छा नहीं है. මොකද්ද මේ වගේ අවස්ථාවලදී උත්තරේ විදිහට හොයාගන්නේ කොහමද? ठंडा, ठंडे, ठंडी. සීතල කියන අදහස තමයි මෙතන තියෙන්නේ. පානි ඒ කියන්නේ ද්‍රවයක්. තෙල් වෙන්න පුළුවන්, වතුර වෙන්න පුළුවන්, කිරි වෙන්න පුළුවන් මේ වගේ දේවල්. ඒවල ඒක වචන බහුවචනය කියලා දෙයක් නැහැ. ඒක වචනයෙන්ම තමයි තියෙන්නේ. පානි කොච්චර ලිඳක් නෙමෙයි මූදක් තිබුණත් පානි ඒක වචනයි. එහෙනම් උත්තරේ වෙන්න ඕනි ठंडा. तुम बात क्यों कहते हो. ඔන්න හිස්තන තමයි දාලා තියෙන්නේ गंदा, गंदे, गंदी. बात කියන වචනේ मेरी बात सुनो කියනකොටම මේරි කියලා හෙනකොටම දන්නවා දැන් बात කියන වචනේ ෆෙමිනින්
උත්තරේ වෙන්න ඕනේ ගන්ධී කියන වචනේ. ගන්ධී කියලා කියන්නේ බෑඩ් කියන එක නැත්නම් නරක කියන එක. හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා रिक्त स्थान के लिए उचित विभक्ति प्रत्यय पर रेखांकन कीजिए. विभक्ति प्रत्यय තමයි දැන් හොයන්න තියෙන්නේ. तुम गोपाल पुस्तक मुझे दो. එක එක දාලා බැලුවොත් तुम गोपाल ने पुस्तक मुझे दो हरिद. तुम गोपाल की पुस्तक मुझे दो हरिद. तुम गोपाल को मुझे पुस्तक दो हरिद. මොකද්ද? මෙයා නම් ඉන්නේ නැහැ කියලා දන්නවා. දැන් तुम गोपाल කීද කෝද තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් කෙනෙක් දන්නවා දෝ කියලා කියනකොටම මෙතෙන්ට කෝ තමයි එන්න ඕනි කියලා හිතනවා නෑ. මෙතන කෝ ඇවිල්ලා තියෙන්නේ බලන්න මේ मुझे दो. तुम गोपाल की पुस्तक मुझे दो. උත්තරේ වෙන්න ඕනේ කීයයි पुस्तक फेमिनिन. गोपालගේ පොත මට දෙන්න. शालिनी भाई आजकल भारत में है. මොකද්ද? शालिनीගේ සහෝදරයා මේ දවස්වල ಭಾರතේ ඉන්නවා. ඉන්දියාවේ ඉන්නවා කියලා දාතේ. දැන් සේ කියනකොට දන්නවා කියන එක. මේ කියනකොට දන්නවා තුල කියන එක, හි කියන එක. කා කියනකොට දන්නවා ගේ කියන එක. එහෙනම් උත්තරේ වෙන්නේ මොකද්ද? का. शालिनी का भाई आजकल भारत में है. उस मोटे आदमी අර මහත මිනිස්සයාට කතා කරන්න කියලා තියෙන. ට කියනකොට උත්තරේ तुम्हारे बैग क्या है. ඔයාගේ බෑග් එකේ හි. දැන් දන්නවා මේ කියන්නේ හි කියන එක, තුල කියන එක, කී කියන්නේ ගේ කියන එක, නේ කියලා කියන අපි නෝමලි දන්නවා විසින් කියන අදහස. छत කියලා කියන්නේ වහලය. एक बंदर है. වහලේ උඩද ඉන්නේ නැත්නම් වහලේ යටද, වහලේ විසින්ද ඉන්නේ? මොකද්ද? අපි කියන්නේ වහලේ උඩ ඉන්නවා කියලානේ. එහෙනම් උඩ කියනකොට අපි දන්නවා पर කියන වචනේ තමයි විභක්තිය තමයි හරිය උත්තරය. रिक्त स्थान के लिए उचित प्रश्नवाचक शब्द पर रेखांकन कीजिए. ඔන්න මේ තියෙන ප්‍රශ්නවාචක ශබ්ද තමයි මේ තියෙන වරහන් ඇතුලේ දාලා තියෙන්නේ ප්‍රශ්නවාචක ශබ්ද. මේ වලින් හරි එක තෝරලා ලියන්නයි තියෙන්නේ. මුලින්ම තියෙනවා मैं करूँ. किसकी करूँද? क्या करूँද? कौन करूँද? किसकी කියලා කියන්නේ කාගේ. හරිද? क्या කියලා කියන්නේ මොනවාද? कौन කියලා කියන්නේ කවුද? උත්තරේ මොකක්ද හරි එක එන්න ඕන. मैं क्या करूँ? कक्षा में बच्चे हैं. දැන් बच्चे කියනකොට masculine සහ plural. මේ වගේ ප්‍රශ්න වලට පැටලෙන්නේ නැතුව ලියන්න පුළුවන්. මෙහෙම ගැටලු විසඳ ගන්න. बच्चे කියන්නේ කවුද? ලියා ගන්න MP. එහෙමනම් මෙතනින් මේ විදිහට ගත්තොත් මොකද්ද වඩාත්ම උචිත ප්‍රශ්නවාචක වචනය කියලා හොයාගන්න පුළුවන්. तुम्हारा दफ्तर है. दफ्तर කියලා කියන්නේ ඔෆිස් එකට. දෆ්තර කියලා කියන්නේ ඔෆිස් එකට. එහෙමනම් ඔයාගේ ඔෆිස් එක ඇයි, කවද්ද, කොහෙද? උත්තරේ වෙන්න ඕනි ඔයා දන්නවා. हम फिर मिलेंगे. प्रश्नයක් අහලා තියෙන්නේ हम कब फिर मिलेंगे, हम कौन फिर मिलेंगे, हम कितनी फिर मिलेंगे, कब कवद्द කියලා අහලා තියෙන්නේ. अध्यापिका जी आज नहीं आती. किसके කියලා කියන්නේ කාගේද, क्यों කියලා කියන්නේ ඇයි, कितने කියන්නේ කොපමණද. උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? क्यों. क्यों කියන්නේ ඇයි. रिक्त स्थान के लिए उचित क्रिया पर रेखांकन कीजिए. क्रियाව තමයි දැන් හොයන්න තියෙන්නේ. क्या तुमने पाठ पढ़ा, पढ़ी, पढ़ी. पाठ. පාठ කියලා කියන්නේ මැස්කියුලින් වචනයක්. පාठ කියන වචනේ ගන්න බුලන්
සිංගියුලර් වචනයක් විදිහට ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ප්ලූරල් විදිහට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ क्या तुमने पाठ මේ දෙකෙන් ඕනම එකක් දාන්න පුළුවන්. හරිද? ගොඩක් වෙලාවට අපි මේක දාන්න පුළුවන් ඒක වචන නිසා. නමුත් මේක දැම්මා කියලා වැරදි නැහැ. පරි. මෙතන අපි දන්නේ නැහැනේ. මෙතනත් අපි ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ. මෙතන දන්නේ නැහැ ඒක වචනේද තියෙන්නේ බහුව වචනේද කියලා. එක පාඩමක් ගැන දාන්නේ පාඩම් ගොඩක් ගැනද කියලා අපිට හිතා ගන්න බෑ. ඇයි පාඩ් කියන වචනේ ඒක වචන ස්වරූපයයි බහුව වචන ස්වරූපයයි දෙකම එකක් නිසා. එhmenan මේ උත්තර දෙකම නිවැරදි. छोटी बच्ची जोर से बच्ची තියෙන්නේ छोटी වෙලා තියෙන විශේෂණ පදේ छोटी बच्ची කිව්ව ගමන් මෙතන උත්තරේ ටක් ගාලා දන්නවා යා. तू अभी जल्दी यहाँ से तू කියලා තියෙන්නේ. අපි විධික්‍රියාවල ඉගෙන ගත්තා आप කියලා આવොත් जाइए, तुम කියලා આવොත් जाओ, तू කියලා આવොත් जा කියන ක්‍රියා ධාතුව එහෙමම කියනවා. लड़का चाय लड़का කියන්නේ කවුද? මැස්කියුලින් සහ सिंगुलर. पी रहा है, पी रहे हैं, पी रही है. पिताजी सब्जियां මොනවාද? ජීත් වෙලා තියෙනවා. ඒ නැතත් पिताजी කියන්නේ රෙස්පෙක්ට්ෆුල් කෙනෙක් නිසා ජී නැති වුණත් අපි ක්‍රියාව තියන්න ඕනේ බහුවචනයෙන්. උත්තරේ වෙන්නේ මොකද්ද? ලායින්ගි. මේ තියෙන්නේ අතීත කාල. මේක නම් මොකද්ද? විධික්‍රියාවක්. හරිද? ගැළපෙන්නේ නැති විධික්‍රියාවක් මෙතනට අදාළයි. නෙක්ස්ට් ඊළඟට තියෙනවා බහුවචන ලිඛියේ. රාජා කියලා කියන්නේ එක පදවියක් නේ. බලන්න රාජා කියලා කියන්නේ ආකුරෙන් ඉවරුණා කියලා රාජේ කියලා හදාගන්න බෑ. දැන් අපි දන්නවා ලඩකා කියන වචනය ආකුරෙන් ඉවර වෙන්නේ. එයාගේ බහුවචනය කියනකොට ලඩකේ කියලා හදාගන්නවා. ලඩකේ. නමුත් මෙතන රාජා කියලා කියවම රාජේ කියලා ලියන්න බෑ. රාජා කියලා කියන්නේ එක පදවියක්. මේ වගේ දේවල් වලට අපි බහුවචන කරන්නේ නැහැ. බහුවචන රූපයයි එක වචන රූපේ දෙකම එකක්. කපඩා. ඔන්න මේ ක්‍රමේ තමයි ඇවිල්ලා තියෙන්නේ. එවනම් උත්තරේ කපඩේ. කවිතා කිව්වොත් එහෙම බහුවචනෙන් ලියනකොට අපි දන්නවා මාතා කියලා එකක් අහලා තියෙනවා. ඒක බහුවචන වෙනකොට ඊන් කියලා ඇඩ් වෙනවා. ඒ වගේ මෙතනක් තියෙන්නේ ආකුරෙන් නම් ඉවර වෙලා මෙතනක් තියෙන්නේ ආ ෆෙමිනින් වචනයක්. එවනම් උත්තරේ වෙන්න ඕනි කවිතා ඊන් භායි කියනකොට ඒක වචන ස්වරූපයයි බහුවචන ස්වරූපයයි දෙකම එකයි. ගාඩි කියනකොට අපි දන්නවා ලඩකී කියලා වචනයක් ඉගෙන ගත්තා. මේක ඊසරේ තියෙන්නේ මෙතන. ඒකට යාන් කියලා එකතු වෙනකොට කොහොමද හැදුනේ? ලඩකියාන් කියලා හැදුනා. මේක ෂෝට් වුණා නේද? ඊ බවට පත් වුණා. ඒ වගේම මෙතනක් තියෙනවා ඒ වගේ දෙයක්. ගාඩි කියනකොට කෙටි ඩියන්න වෙන්න ඕනි. කියන්නේ මේ පැත්තෙන් එන්න ඕනි පිල්ලම ගාඩියාන් කියලා ඇඩ් වෙන්නත් ඕනි. ගොඩක් ලේසි ප්‍රශ්න පත්‍රයක් ओ लेवल කියලා කියන්නේ. निम्नलिखित संख्याओं प्रयोगों को हिंदी वाक्य में शब्दों में लिखिए. ඔඩ දීලා තියෙන සංඛ්‍යා තියෙනවා. නිම්නලිඛිත කියලා කියන්නේ පහත සඳහන් කියන එක. රුපියල් 20 කියලා ලියනකොට ඔයාලා දන්නවා 20 රුපිය කියලා ලියන්න දන්නවා. අපි කලින් පේපර් එකකින් මේ වගේ රුපියා කොහමද ලියන්නේ කියලා ඉගෙන ගත්තා. සංඛ්‍යාවක් තියෙන්නේ 11 කියලා ලියන්න තියෙනවා. දැන් 11 කොහොමද ලියන්නේ? හරිද? 11. වෙලාව 3:00යි කියලා කියනකොට වෙලාවනේ කියන්නේ. හරිද? ටයිම් එක කියන්නේ. එතකොට 3:00ට කියනවා 3:30 කියලා වෙලාවට කියන්නේ. එතකොට 3:30 බජේ है කියලා සම්පූර්ණ වාක්‍ය ලියන්නේ. මීටර 2:00 කියලා කියනකොට 2:00ට කියන මොකද්ද? ढाई. දෙකමාරට කියන්නේ ඩායි. මොනවද ඩායි තියෙන්නේ? මීටර. එතකොට
2.5 මීටර කියලා ඔයාට ලියන්න වෙනවා. මීටර 2.5 මීටර කියලා ලියන්න වෙනවා. කිලෝග්‍රෑම් 5. එතකොට ලියන මොකද්ද? 5 කිලෝග්‍රෑම් කියලා ලියන්න ඕන. ග්‍රෑම් කොහොමද ලියන්නේ? किलोग्राम. ओके, ඊළඟට तीसरा प्रश्न, निम्नलिखित गद्यांश को ध्यान से पढ़िए और पूछे गए प्रश्नों के उत्तर हिंदी में दीजिए. हिंदी තමයි ලියන්න තියෙන්නේ. බලමු මොනවද තියෙන්නේ කියලා. एक शेर एक गुफा में रहता था. जीवत सिटिया කියන එක තමයි रहता था කියලා වෙලා තියෙන්නේ. शेर කියන්නේ සිංහයා. एक शेर කියලා කියනකොට එක සිංහයෙක්. एक गुफा කියලා කියන්නේ ගුහාව. මේ කියනකොට දන්නවා ගුහාවේ කියන එක. එක සිංහයෙක් ගුහාවක ජීවත් වුණා. उसी गुफा में एक बिल के अंदर एक चूहिया रहती थी. उसी गुफा में කියලා කියන්නේ ඒ ගුහාවෙම කියන එක. ඒ කියලා කියනකොට දන්නවනේ අපි වෝ කියන එක ඇඩ් කරන්නේ. නමුත් මෙතන තියෙනවා මේ කියන විභක්තිය. හොඳද? ඒක නිසා මෙතන උසී කියලා ආවා. උසී කියලා කියන්නේ එහිම කියන එක. ඒ කියන්නේ උසහි කියන ඒ ගුහාවෙම කියන අදහස තමයි මේ උසී කියන එක තියෙන්නේ. හොඳද? उसी गुफा में एक गुहावेම एक बिल के अंदर. बिल කියලා කියන්නේ බිල් කියලා කියන්නේ පුංචි එක ගුලක්. මී ගුල, කඩි ගුල කියලා කියන්නේ කඩියෝ ජීවත් වෙන එක කරන කඩි ගුලක් කියලා කියන. ඒ වගේ මෙතන මේ මීයක් මේ ගුහාව ඇතුළේම පුංචි ගුලක් ඇතුලේ හිටියා මොනවාද? एक बिल के अंदर एक चूहिया रहती थी. चूहा කියලා ඔය වචනයක් අහලා ඇති. चूहा. चूहा කියන්නේ මීයා, මීයාගේ ගෑනු සතා. स्त्रीलिंग वचन तमाई चूहिया किला किया रहती थी. शेर शिकार लाता और पेट भर खाता था. शिकार लाता මේ සිංහය මොනවද? शिकार කියලා කියන්නේ දඩයම. දඩයම ගේනවා සහ पेट भर खाता था. බඩ පුරාම කෑවා. කමින් සිටියා. ඒ කියන්නේ මෙතන මේ අදහස් කරන්නේ කාතාතා කියලා පුරුද්දක් විදියට මෙයා මේ සිංහයා මොනවද කරේ? දඩයන් කරන ගේනවා සහ බඩ පුරා කනවා. මේක යා පුරුද්දක් විදියට කර කර හිටියා කියන එකක් තමයි මෙතන කාතාතා කියලා කියන්නේ. शेर से बचा हुआ मांस चूहिया खा जाती थी. शेर से बचा हुआ मांस. සිංහයා කාලා ඉතුරු උණු මස් चूहिया खा जाती थी. मियाँ चूहिया खाना. मांस खा खा कर वो बहुत मोटी हो गई थी. खा खा कर. දැන් खा कर කියන වචනේ දන්නවා කාලා කියන එක. එතන खा कर කියලා කියන්නේ කාලා කියන එකනේ. මස් කාලා මෙයා මොනවාද? मोटी हो गई थी. ගොඩක් මහත් වෙලා තමයි හිටියේ. මේ चूहिया කියලා කියන්නේ चूहा, मियाँගේ गैन सता. एक दिन दोपहर के समय शेर सो रहा था. एक दिन दोपहर के समय මොන වෙලාවේද? දවල් වෙලාවේ, මධ්‍යහ්න වෙලාවේ शेर सो रहा था. නිදාගෙන සිටියා. चूहिया को भूख लगी. ඔන්න මෙයාට මොනවද දැරිලා තියෙන්නේ? බඩගිනි දැරිලා තියෙනවා. भूख लगना කියලා කියන්නේ බඩගිනි දැනෙනවා කියන එක. मुझे भूख लगी. හොඳද? අදහස් මොකද්ද? මට බඩගිනි හැදුනා කියන එක. ලගී කියනකොට හැදුනා කියන එක. දැන් බඩගින්නක් හැදෙනකොට කොහොමද කියන්නේ? මට බඩගිනි කියලා. मुझे भूख लग रही है. මේ දැනුත් මට බඩගිනි දැනෙන හින්දා තමයි ing ෆෝම් එකකින් මම කිව්වේ. කියනකොට කොහමද කෝ කියන එක ඇඩ් කරන්නේ. දැන් ඔයා මෙතනින් අද මේ ඡේදින් එකක් ඉගෙන ගන්නවා ස්පෝකන් ටිප් එකක් විදියට. කාටරි කෙනෙකුට බඩගිනි කියලා කියන්න ඕන නම් කෝ ඇඩ් කරලා කියන්න. मुझे भूख लग रही है, उसे भूख लग रही है, बच्चे को भूख लग रही है, कमल को भूख लग रही है. මේ විදියට තමයි කියන්නේ.
නේද? ලගී කියලා කියනකොට දැනුණා කියන අදහස. वो बाहर निकली और पड़े हुए मांस के टुकड़े से उसने पेट भर लिया. वो बाहर निकली. බාහිර කියලා කියන්නේ පිටත, නිකලී කියලා කියන්නේ පිටත් වුණා කියන එකනේ. පිටතට ආවා එයාගේ ගුහාවෙන්. ඒ කියන්නේ මීයා ඉන්න ගුහාවෙන් ආවා. පඩේ හුයේ මාංශ. පඩේ හුයේ කියලා කියන්නේ මේ ඉතිරි වෙලා තියෙන මාස් කියන එක. හරිද? මේ තැන් වල ඉතුරු වෙලා තියෙන මාස් के टुकड़े से එක කෑල්ලකින් उसने पेट भर लिया. उसने කියලා කියන්නේ කවුද මේ? චුහියානේ කියන එක. බඩ පුරව ගත්තා. खूब खुश हुई. ඔන්න හොඳට දැන් මෙයාට හැපි. ගොඩක් සතුටු හිතුණා. बिल में आराम करने के लिए वापस लौटी तो सोते हुए शेर के ऊपर चढ़ गई और खुशी में नाचने लगी. बिल में ද මේ ඊයා ඉන්න ගුහාව ඇතුළට ආරාම් කරන්නේ කියනකොට දන්නවා කිරීම සඳහා කියන එක. ආරාම් කියන්නේ මොකද්ද? විවේක ගැනීම සඳහා. එතකොට විවේක ගැනීම සඳහා වාපස් ලෝටි ආපහු පැමිණුණා. දැන් අර එළියට ඇවිල්ලා කාලා ආපහු යනවා කියන එක තමයි මේ කියන්නේ. तो लोटी तो सोते हुए शेर के ऊपर නිදාගෙන සිටින සිංහයාගේ උඩ चढ़ गई කියලා කියන්නේ නැග්ගා. හොඳද? නැග්ගා और खुशी में नाचने लगे. සතුට හින්දා මොනවද? නටන්න පටන් ගත්තා. ඔන්න අපේ ඡේදේ කියවල ඉවරයි. උත්තර ලියන්න තියෙන්නේ गुफा में कौन रहता था. කවුද හිටියේ? गुफा में ලියනකොට ලියන්න ඕනේ කොහමද? මේ कौन කියන වචනේ අයින් කරලා දාලා එක සිංහයෙක් හිටියා. එක සිංහයා කියලා කියනකොට කියන්නේ කොහොමද? एक शेर. හොඳද? මෙතන शेर කියලා විතරක් ලියන්න එපා. संपूर्ण वाक्य ලියන්න. गुफा में एक शेर रहता था. හොඳද? මේ වාක්‍ය ලියන්න යන්න එපා. ඒ කියන්නේ අනුන්ගේ වාක්‍ය. ඔයා මේ ලිව්වොත් මෙතන උත්තරේ දාලා ලිව්වොත් මේ ඔයාගේ තමන්ගේ වාක්‍යය. उसी गुफा में और कौन रहती थी. ඒ ගුහාවෙම වෙන කවුද හිටියේ කියලා ඉහළ තියෙන. මෙතන और කියලා අදහස් කරන්නේ මෙතන වෙන කියන එක. වෙන කවුද? එහෙනම් මෙතන ලියන්නේ මේ कौन කියන වචනේ අයින් කර දාලා एक चुहिया කියලා නේද ආවේ? මේ වචනේ ලියනවා. දෙවෙනි ප්‍රශ්නේ ලියලා මේ full stop තමයි තියන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්නාර්ථය දාන්න එපා. शेर पेट भर कैसे खाता था. ඔන්න අහලා තියෙනවා. තේරුම මොකද්ද? සිංහයා බඩ පුරා කොහොමද කෑවේ? शेर शिकार लाता और पेट भर खाता था. කොහොමද මේ වාක්‍යෙම ලියන්න පුළුවන් ලියනවා නම් ඒ වාක්‍ය තමයි උත්තරේ වෙන්නේ. चूहिया क्या खा जाती थी. चूहिया क्या खा जाती थी. මීය මොනවද කෑවේ කියලා අහන්නේ. මේ තියෙන්නේ शेर से बचा हुआ मांस चूहिया खा जाती थी. अन्न आके එහෙම ලියන්න පුළුවන් එකේ. चूहिया कैसे मोटी हो गई. මොන විදිහටද මේ මීයා මහත් උනේ. මීයා ගෑනු සතා මහත් උනේ කොහොමද කියලා අහනවා. කොහොමද මහත් උනේ? තියෙනව නේද ඉතුරු වුණ කෑම කියලා. මොනවාද? मांस खा कर चूहिया मोटी हो गई थी කියලා උත්තර ලියන්න. මෙතන මේක ලියන්නේ නැතුව मांस खा कर මස් කාලා තමයි එයා මහත් උනේ. शेर कब सो रहा था. ඔන්න අහනවා ප්‍රශ්නයක්. සිංහයා කබ් කියලා කියන්නේ කීයටද? එහෙම නැත්නම් කවද්ද නිදාගත්තේ? මෙතන විදිහට නම් කීයටද කියන එකනේ. කීයටද? दोपहर के समय सोता था කියලා තමයි ලියන්න වෙන්නේ. सो रहा था. ඔය सो रहा था නේ තියෙන්නේ. එතකොට शेर दोपहर के समय में सो रहा था කියලා උත්තරේ ලියලා full stop එක තියෙනවා.
चूहिया कहाँ पर नाचने लगी. चूहिया කොහෙද යා නැටුවේ? මේ වාක්‍යය එහෙම ලියන්නේ නැතුව මෙහෙම ලියන්න පුළුවන්. चूहिया शेर पर. සිංහයා උඩනේ. සිංහයාට කියනවා शेर पर කියලා කියන්නේ මත. සිංහයා උඩ नटंडा उना नाचने लगी. ओके. निम्नलिखित शब्दों का प्रयोग करते हुए हिंदी में 3 वाक्य बनाइए. 3 वाक्य ලියනකොට මේ මෙතන ස්පෙෂල් ලියලා දීලා තියෙනවා ඡේදයේ ඇති වාක්‍ය ලිවීමෙන් වළකින්න කියලා. මෙහෙම ලිව්වා කියලා ඔයාලට ලකුණු 6 හම්බ වෙන්නේ නැහැ. හරිද? ඡේදෙන් ගත්තොත් गुफा කියන එක දාලා ඔයාලට වාක්‍යයක් ලියා ගන්න බැරි जंगल का राजा गुफा में रहता है. कले राजा गुहावे ඇතුළේ ඉන්නවා. जंगल का राजा गुफा में रहता है. अंदर කියලා කියනකොට මොනවාද? ගේ ඇතුලේ මොනවද තියෙන්නේ? තියෙන දෙයක් කියන්න පුළුවන්. නැත්නම් ගේ ඇතුලේ ඉන්න කෙනෙක් ගැන කියන්න පුළුවන්. හරිද? කොහොමද කියන්නේ? घर के अंदर टीवी है. घर के अंदर मेज है. घर के अंदर बच्चे हैं. හරිද? ආරාම් කියලා කියනකොට විවේක ගන්නවා. ආරාම් කියන්නේ විවේකයේ කියන එක වාක්‍යයක් ලියන කොහමද? काम करने के बाद मैं आराम करती हूँ. වැඩ කරාට පස්සේ මම විවේක ගන්නවා. काम करने के बाद मैं आराम करती हूँ කියලා දැම්මේ ඇයි? करती हूँ දැම්මේ මම ගර්ල් කෙනෙක් නිසා. ඕකේ. ඔන්න අපි පළවෙනි කොටසට අදාළ ප්‍රශ්න ටික සාකච්ඡා කරා. දෙවෙනි කොටස තියෙනවා බලන්න එක් ප්‍රශ්නයකට විතරයි ලියන්න තියෙන්නේ. ඔයා මේ දෙකම ලිව්වා කියලා ඔයාට ලකුණු ඔක්කොම හම්බ වෙන්නේ නැහැ. निम्नलिखित वाक्यों का हिंदी में अनुवाद कीजिए. ඔන්න හින්දි වලට දානකොට තියෙන්නේ අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. තියෙනවා I am studying on these days කියලා. මම මේ දිනවල පාඩම් කරමින් සිටි. studying කියලා තියෙනවා ing form එකකින්. එතකොට guess කරලා ගන්න පුළුවන්. මෙතන ලියන්න තියෙන්නේ ing form එකේ. ඔයා girl කෙනෙකුට ඔයාට ලියන්න පුළුවන් කොහොමද? मैं these days කියනකොට ලියන්න පුළුවන් ආජකල් කියලා ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට ලියන්න පුළුවන් in दिनों में කියලා ලියවත් ප්‍රශ්නයක් නැහැ. in दिनों में. හරිද? මේ දෙකෙන් එකක් ලියන්න පුළුවන්. मैं आजकल මොනවද කරන්නේ? पढ़ाई कर रही हूँ. गर्ल කෙනෙක් නිසා. boy කෙනෙක් නම් කොහොමද ලියන්නේ? मैं आजकल पढ़ाई कर रहा हूँ. ඔයා මොකද කළේ? what did you do? මොකද කළේ කියලා නිහන්නේ. එහෙමනම් කළා කියලා කියනකොට කියා කියන එක තමයි එන්නේ. කියා, කියේ, කී, කීන් කියන එක. දැන් ඔයා කියන අදහසෙන් අපිට ගන්න පුළුවන් තුම් කියන එක ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ආප් කියන එක ගන්නත් පුළුවන්. කලේ කියනකොට දන් දන්නවා මෙතෙන්ද නේ කියන එක ඇඩ් වෙනවා. තුම්නේ මොනවද? क्या किया. හරිද? නැත්නම් ආප්නේ क्या किया. කියේ කියලා දාන්නේ නැහැ. ස්ත්‍රීලිංග දාන්නෙත් නැහැ. පුරුෂලිංග බහුවචන දාන්නෙත් නැහැ. පුරුෂලිංග ඒකවචන ෆෝම් එකකින් තමයි ලියන්නේ. කොහොමද? ඔයා මොනවද කරේ? तुमने क्या किया. එහෙම නැත්නම් तो आपने क्या किया. ප්‍රශ්නාර්ථකුත් දාන්න. ඔහුට ගීත ගායනා කළ හැකිය. he can sing. මතකද can කියලා අපි සක්තා හූ සක්තේ හේ ඕන්හම අපි ඉගෙන ගත්තා. ඔහුට කියනකොට දැන් දන්නවා වෝ කියන එක. වෝ මොනවද කරන්න පුළුවන් එයාට? ගීත් गा सकता है. ඔහුට කිව්ව ගමන් මෙතන උස්කෝ කියලා දාන්නේ නැහැ කියලා දන්නවා. සක්නා කියන වචනේ ආව ගමන් මට පුළුවන් කියලා කියනකොට ठ දාන්නේ මම පුළුවන් කියන එක තමයි කියන්නේ. මෙතන තියෙන वो गीत गा सकता. අපි ඩිරෙක්ට් මේක ට්‍රාන්ස්ලේට් කරොත් අදහස තමයි ඔහු ගීත ගායනා කළ හැකිය කියන එක. ඔහුට කියන එක අපි හදාගන්නේ කොහොමද? අපේ සිංහල ග්‍රැමර් වලට අනුව හින්දි ග්‍රැමර් වලට අනුවට ලියන්නේ කොහොමද? वो गीत गा सकता है. මෙතන ට ආවා කියලා මෙතෙන්ට ට ඇඩ් කරන්නේ නැත. ඊට පස්සේ වෙනවා ඔබ ඉක්මනින් මෙහි පැමිණෙන්න. you come here quickly.
ක්වික්ලි කියනකොට දන්නවද ඔයා ජල්දි කියන වචනයක් අහලා තියෙනවා සහ තුරන්ත කියලා. තුරන්ත නැත්නම් තව ලියන්න පුළුවන් ෆටාෆට් කියලා. ෆටාෆට් ජල්දි කර කියන එකට ෆටාෆට් කියලා ලියන්නත් පුළුවන්. හොඳද? ජල්දි කියලා ලියන්නත් පුළුවන්. ओके කොහොමද ලියන්නේ? आप जल्दी इधर आइए, आप तुरंत इधर आइए, आप फटाफट इधर आइए. इधर කියන වචන වෙනුවට यहाँ කියලා ඇඩ් කරගන්නත් පුළුවන්. आप यहाँ जल्दी आइए කියලා ලියන්නත් පුළුවන්. මේ හරි හොඳයි. මෙතන ඊස් තිබුණා කියලා අපි දන්නවා ගුරුතුමිය කියන්නේ කවුද? රෙස්පෙක්ට්ෆුල් කෙනෙක් නිසා. එහෙනම් අපි කොහොමද කියන්නේ? ඔබේ කියලා කියනකොට ගුරුතුමිය ගැනනේ කියන්නේ. आपकी अध्यापिका बहुत अच्छी हैं කියලා ඩොට් එකකුත් දෙන්න ඕන. නේද? आपकी එහෙමත් නැත්නම් तुम्हारी. සෝරි මෙතන එන්න ඕනේ මොකද්ද? ඔබේ කියලානේ තියෙන්නේ. එහෙනම් මෙතෙන් දෙන්න ඕනි आप කියන එකම තමයි. එතකොට ඔබගේ කියලා කියනකොට आपकी अध्यापिका बहुत अच्छी हैं කියලා डॉट එකකුත් එන්න ඕනි. नेक्स्ट अगला निम्नलिखित वाक्यों का सिंहली अंग्रेजी तमिल में अनुवाद कीजिए. මේ තුනෙන්ම කරන්නේ නැතුව ඔයා कंफर्टेबल ලැන්ග්වේජ් එකෙන් කරන්න. සහ ඔයාගේ පේපර් එකේ තෝරගන්න තියෙනවා මෙතන සිංහලද ඉංග්‍රීසිද තමිල්ද කියලා. ඔයා ඔයාගේ අදාළ ලැන්ග්වේජ් එකෙන් ලියන්න. माताजी ने रोटी बनाई. माताजी ने रोटी बनाई කියද්දී අම්මා එහෙමත් නැත්නම් මවනේ රොටියක් සැදුවාද කියලා ප්‍රශ්නාර්ථයකට එක්ක උත්තරේ ලියන්න පුළුවන්. අමීනා ගීත गा सकती है. උත්තරේ වෙන්නේ මොකද්ද? අමීනාට ගීත ගායනා කළ හැකිය. ට කියන එක ඇඩ් වෙනවා. अमीनाට गीत गायना कल हैकी. आप बताइए कि कक्षा में कितने छात्र थे. ඔබ පවසන්න පන්තියේ ළමයි කී දෙනෙක් සිටියාද? ශිෂ්‍යයෝ කී දෙනෙක් සිටියාද කියලා අහලා තියෙන්නේ. ළමයි වෙනුවට ශිෂ්‍යය තමයි වඩා උචිත වෙන්නේ. සිටියාද සිටියේද. ඔබ පවසන්න පන්තියේ ළමයි කී දෙනෙක් ඉන්නවාද කියලා ලිව්වා කියලා වැරද්දක් තාන්නේ නැහැ. හරිද? කී කියන්නේ කියලා කියන එකනේ. बच्चे सवेरे ही उठकर स्कूल जाते हैं. दरुओं उदिन्म अवधि भी स्कूले यति. तुम लोग कल क्या करोगे? ඔයගොල්ලෝ මොනවද කියන්නේ? හෙට මොනවද කරන්නේ? ඔයගොල්ලෝ. තුම් ලෝග කියන්නේ ඔයගොල්ලෝ කියන එක. එහෙම නැත්නම් එහෙම ලියන්න පුළුවන්. ඔයාලා හෙට මොනවද කරන්නේ? ओके ये प्रश्नेත් हरी. ඊළඟට තියෙනවා रिक्त स्थानों पर उचित वाक्यों से भरकर संवाद को पूरा कीजिए. අපි කලිමුත් කතා කරා මේ ඉස්සරහා මේ ඩයලොග්ස් ටික කියවන්න. මොනවද ලියලා තියෙන්නේ කියලා අයිඩියා එකක් ගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලට මේක එකින් එක फिल කරගෙන යන්න. දැන් තියෙන විදිහට नमस्ते बेटा देखो मैं तुम्हारा हिंदी अध्यापक हूँ. अब बताओ कि तुम्हारा नाम क्या है. මේ මහදී नमस्ते बेटा කියලා කතා කරන්නේ කවුද? A කියන පුද්ගලයා. එහෙනම් B කියන පුද්ගලයා මෙතනින් තේරෙනවා मैं तुम्हारा हिंदी अध्यापक हूँ කියනකොට එහෙනම් මේ B කියන පුද්ගලයා මොනවද කියන්න ඕනි? नमस्ते गुरुजी. नमस्ते गुरुजी කියලා තමයි දාන්න ඕනි. හරිද? नमस्ते गुरुजी. අන්න अब बताओ कि तुम्हारा नाम क्या है. ඉන්න දැන් B උත්තර දෙනවා. ඔයා දැන් දන්නවා මගේ දැන් ඔයා ගර්ල් කෙනෙක් වුණා කියලා. ඔයා මෙතන ගර්ල් කෙනෙක් විදිහට ලියන්න බෑයි. මෙතන මේ බේටා කියලා තමයි කතා කරලා තියෙන්නේ. දරුවෝ ගොඩක් වෙලාවට බේටා කියලා දුවලටත් කතා කරනවා. නමුත් පිරිමි කෙනෙක්ට තමයි මෙතන තියෙන්නේ. ඒකින්ද ඔයා ඒ විදිහටම ලියන්න. හරිද? එමනම් කියන්න පුළුවන් मेरा नाम कमल है. ඔන්න ඔය විදිහට
ඔයාගේ නම මෙතන ඩයලොග් එකනේ ලියන්න තියෙන්නේ. ඩයලොග් එක ලියන්න. बहुत अच्छा. तुम्हारी आयु कितनी है? आयु කියලා කියන්නේ වයස. අපි අහලා අති වචනයක් උම්ර කියලා. මෙහෙම ලියන්න පුළුවන්. अच्छा. बहुत अच्छा. तुम्हारी उम्र कितनी है කියලා අහන්නත් පුළුවන්. හොඳද? මම උත්තරේ දෙනවා. मेरी उम्र කියලා දාලා මොනවද ලියන්න ඕන? मेरी उम्र ඔය අවුරුදු 10 කෙනෙක් නම් ලියනවා 10 साल है කියලා. දැන් මෙතන මේ උම්ර කියලා කියනකොට වයසනේ. එතකොට මෙතන වයස මාසද දවස්ද කියන එකත් අපිට ලියන්න වෙනවා. දැන් ඔයා මෙහෙම ලිව්වොත් එහෙම मेरी उम्र 15 है කියලා ලිව්වොත් එහෙම අදහස තමයි මගේ වයස 15යි කියන එක. නමුත් 15 කියන්නේ මාසද සතිද දිනද පැයද කියලා දන්නේ නැහැ. ඒකින්ද අපි ස්පෙસિෆික් කරලා ඒ වචනේ ලියන්න ඕනි. वर्ष නැත්නම් साल කියලා. කොහොමද ලියන්නේ? मेरी उम्र එහෙම නැත්නම් मेरी आयु 15 साल है කියලා ලියන්න ඕනි. साल. साल නැත්නම් ඔයා ලියන්න ඕනි वर्ष කියන එක ලියන්න ඕනි. අවුරුදු කියන අදහසනේ. वर्ष है. හොඳද? ए කියන්නේ කවුද මෙතන? ගුරුවරයානේ. अच्छा तुम्हारा गाँव बहुत सुंदर होगा ना. ඔන්න නේද කියන එක තමයි අහලා තියෙන්නේ. නේද? ඔයාගේ ගම ලස්සන ඇති නේද? හෝගා කියන එකෙන් තේරෙනවා මෙතන මේ කතා කරන්නේ සැක සහිතව කියලා. ඒ කියන්නේ මේ සර් දන්නේ නැහැ ගම ලස්සනයි කියන එක හරියටම දන්නේ නැහැ. ලස්සන ඇති නේද කියලායි අහලා තියෙන්නේ. හරිද? ලස්සන ඇති නේද කියලායි අහලා තියෙන්නේ. එතකොට මෙයාට උත්තර දෙකක් දෙන්න පුළුවන්. එකක් ඔව් කියන එක, එකක් නෑ කියන එක. ඔව් කියලා දෙනවා නම් උත්තරේ කොහොමද දෙන්නේ? जी हाँ. නෑ කියලා දෙනවා නම් කොහොමද දෙන්නේ? जी नहीं. ගොඩක් වෙලාවට අපි ලියන්නේ උත්තරේ මොකද්ද? जी हाँ කියලා. කවුරුත් තමන්ගේ ගම කැතයි කියලා කියන්නේ නැහැ. तो तुम्हारे पिताजी का क्या नाम है? ඔන්න බලන්න දැන් මේ ඩයලොග් එක අරගෙනකොට මෙතන තෝ කියලා වචනයක් දාලා තියෙනවා. ඒ කියන්නේ අර එයාගේ ඩයලොග් එක ඉදිරියට අරගෙනකොට ඉතින් ඔයාගේ තාත්තගේ නම මොකද්ද? තාත්තා මොනවද කරන්නේ? එහෙම අර ඒ ඩයලොග් එක ටික අර ඇදගෙන යනවා ඉස්සරහට. අපිටත් මෙහෙම කතා කරද්දි කතා කරන්න පුළුවන්. නේද? ඊට පස්සේ ඔන්න දැන් ලියන්න පුළුවන් නේ. මේක සිම්පල් එකක්. ගොඩක් වෙලාවට හැමෝම තමන් ගැන ලියන්න දන්නකොට මේ තාත්තා ගැන ලියා ගන්න දන්නව කොහොමද? मेरे पिताजी. දැන් මෙතන तुम्हारे කියලානේ අහලා තියෙන්නේ. මගේ කියලා උත්තර දෙනකොට मेरे වෙනවා. मेरे पिताजी කියලා දාලා पिताजी का කියලා දාලා මෙතනින් ලියනවා නම. මොකද්ද ලියන්නේ? අමල් බණ්ඩාර ඔය වගේ මොකක් හරි නමක් ලියනවා. හරිද? මෙතන අම්මා කියලා ආවනම් ඒ කියන්නේ මාතා කියලා ආවනම් මෙතන හැදිලා තියෙන්නේ මොකද්ද? तुम्हारी माता जी का नाम क्या है කියලා යන්නේ. එහෙම බැරි වෙලාවත් ආවොත් ඔයා මෙතන मेरे කියලා ලියන්න බෑ. මොකද්ද ලියන්නේ? मेरी माता जी का नाम කියලා ලියලා අම්මගේ නම ලියන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ කවුද දැන්? අධ්‍යාපක ජීනේ. ප්‍රශ්නයක් අහනවා वे क्या करते हैं? वे කියලා අදහස් කරන්නේ common sense අනුදන්න අපි තාත්තා මොනවද කරන්නේ කියලාම ඔන්න එතකොට ඔයාලට ලියන්න පුළුවන්. ඔයාගේ තාත්තා මොනවද කරන්නේ කියනවා කියන එකට මොනවද ලියන්න පුළුවන්? वे अध्यापक है, वे डॉक्टर है, वे वकील है. මේ වගේ මොකක් හරි නැත්තම් ගොවියෙක් නම් කිසාන් है කියලා ඔන්න ලියන්න පුළුවන්. හොඳද? කොහොමද ලියන්නේ? वे किसान है, वे डॉक्टर हैं. හරිද? මේ විදියට ලියනවා. ඒ අහනවා, ඒ කියන්නේ ගුරුවරයා අහනවා क्या तुम्हारी माँ जी नौकरी करती है? ඔන්න අපි දැන් මෙතන කතා කරන්නේ මේ ගැන. तुम्हारी වෙලා ඇවිල්ලා තියෙන ගැන ඔයාගේ අම්මා ජොබ් එකක් කරනවද කියලා අහලා තියෙනවා. ඔයාට ඕන නම් මෙතන කැමති දෙයක් ලියන්න පුළුවන්. जी नहीं, जी हाँ කියලා දාලා जी हाँ,
वो एक अध्यापिका है. जी हाँ. वो කියලා ඔයාට දාන්න පුළුවන් අම්මා කරන රැකියාව. එහෙම නැත්නම් සිම්පල් ලියන්න පුළුවන් जी नहीं කියලා. ඒ කියන්නේ මුකුත් කරන්නේ නැහැ කියන එක. ඒ අහනවා क्या तुम्हारे परिवार में और भी सदस्य है? सदस्य කියලා කියන්නේ සමාජිකයෝ. और भी කියලා කියන්නේ තවත් සමාජිකයෝ ඉන්නවද කියලා තමයි අහලා තියෙන්නේ මෙතන. මේ හේන් කියන එකේ අදහස ඉන්නවා කියන එක. එතකොට ඉන්නවද කියන එක තමයි මේ අහලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න දැන් එයා දීලා තියෙන උත්තරය අනුව තමයි සර් ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එහෙමනම් ඔයාලා මොනවද ලියන්නේ? මෙයා මෙතන ලියන්නේ මොකද්ද? जी हाँ मेरा एक भाई है. ඔන්න එයා ලියලා තියෙන වාක්‍ය අපි ගෙස් කරන්න පුළුවන්. जी हाँ मेरा एक भाई है. हरिद ඊට පස්සේ ඔන්න සර් අහලා තිනවා क्या भाई भी हिंदी पढ़ता है? ඔන්න ඔයාලට මෙතනින් කැමති උත්තරයක් දාන්න පුළුවන්. जी हाँ वो भी हिंदी पढ़ता है. भाई भी කියන එක වෙනුවට वो भी ඔහුත්. හරිද? जी हाँ वो भी हिंदी पढ़ता है. නැත්නම් जी नहीं කියලා ලියන්නත් පුළුවන්. अच्छा बेटा हम कल फिर मिलेंगे. ඔන්න දැන් සර් එහෙම කියද්දී ශිෂ්‍යයා මොනවද කියනවා ඇත්තේ? ठीक है सर ज़रूर मिलेंगे. ठीक है सर धन्यवाद सर. ඔය වගේ ලියන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා තුන්වෙනි කොටසට මෙම කොටසෙන් එක් ප්‍රශ්නයකට පමණක් පිළිතුරු සපයන්න. මෙතනක් තියෙන්නේ එකක්. ඔක්කොම තිබුණා කියලා ඔක්කොම ලියන්නේ නැහැ. මොනවද තියෙන්නේ? दिए गए चित्र के आधार पर हिंदी में 10 वाक्य लिखिए. මේ ෆොටෝ එක බලලා මේ පින්තූරේ බලලා ඔයාට වාක්‍ය 10ක් ලියන්නයි තියෙන්නේ. මොනවද ලියන්න පුළුවන්? ඔයාට පේන්නේ මොකක්ද? පින්තූරේ දිහා බැලුවම ඔයාට මොනවද පේන්නේ? බැලුම් බෝල තියෙනවා, සරසලා තියෙනවා, කේක් එකක් තියෙනවා, ඉටිපන්දම් තියෙනවා, තව තෑගි වගේක් තියෙනවා, බෝඩි කෙක් ඉන්නවා සහ ගර්ල් කෙනෙක් ඉන්නවා, බොයි කෙනෙක් ඉන්නවා. සමහර විට මෙයාගේ අයියා වෙන්න පුළුවන්. මේ ඉන්නේ යාගේ ආච්චි වෙන්න පුළුවන්. මේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. හරිද? මෙහෙම අපිට ගෙස් කරලා මේ ෆොටෝ එක අපි ගැන විස්තරයක් කරන්නයි තියෙන්නේ. දැන් පෙනුම අනුව මොකක්ද මේක? පේනව නේද? බර්ත්ඩේ කේක් එකක් තියෙන නිසා බර්ත්ඩේ එකක් කියලා. එවනම් අපි මොකද්ද මෙතෙන්ට ලියන්නේ? අපිට පේන විදිහට මේක බර්ත්ඩේ එකක फ़ोटो එකක්. එවනම් අපි මොකද්ද ලියන්නේ? देखने में ये एक जन्मदिन का त्योहार है. හොඳද? බැලු බැලමට මේක එක जन्मदिन का त्योहार है. चित्र में කියලා ලියන්න ඕනෙත් නැහැ. एक मेज़ है. एक मेज़ है කියලා ඔන්න දෙවෙනි වාක්‍ය ලිව්වා. मेज़ पर केक है. ඔන්න කේක් එකේ මොනවද තියෙන්නේ? ඉටිපන්දම් තියෙනවා කියලා ලියන්න පුළුවන්. केक पर එතකොට मेज़ पर केक है. केक पर ඔන්න තුන්වෙනි වාක්‍ය විදිහට ලියන්න පුළුවන්. केक पर මොනවද තියෙන්නේ? मोमबत्ती. मोमबत्तियां हैं කියලා ලියන. मोमबत्तियां කියලා කියන්නේ ඉටිපන්දම් ගොඩක්. मोमबत्तियां है. मेज़ पर कुछ तोहफे है. तोहफा කියලා කියන්නේ මොකද්ද? तोहफे කියලා කියන්නේ gift ගොඩක්. तोहफे එකක් නෙවෙයිනේ තියෙන්නේ. तोहफे है. නැත්තම් අපිට ලියන්න පුළුවන්. ඔයා දැන් දන්නවා මේක ලියන්න. මම කියලා දෙන්න ඕනේ නෑ. मेज़ पर तोहफे है. एक ग्लास है. ඊට පස්සේ තව ලියන්න පුළුවන්. पिताजी के हाथ में एक गुड़िया है. गुड़िया කියලා කියන්නේ මොකද්ද? බෝනික්කට. पिताजी के हाथ में एक गुड़िया है. गुड़िया කියලා කියන්නේ බෝනික්ක. ඩොට් එකකුත් එනවා. गुड़िया है और एक छोटी लड़की है और उस लड़की का भाई है
or මේ විදිහට ලියාගෙන බලන්න ඔයාට හිතෙන දේ දැන් හිතන්න පුළුවන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ මෙයාගේ මාමා නැන්දා වෙන්න පුළුවන්. තව කෙනෙකුට හිතන්න පුළුවන් මේ මෙයාගේ ගුරුවරිය වෙන්න පුළුවන්. මේ විදිහට අර ඉන්න දේ විතරක් ලියන්න මේ. හොඳද? एक भाई है, भाई के हाथ में एक गिफ्ट है මොනවද තියෙන්නේ गिफ्ट වගේ එකක් තියෙනවානේ. එතකොට ये अध्यापिका है, अध्यापिका के हाथ में एक गिफ्ट है, माँ है, माँ के हाथ में මොනවද डिब्बा है, डिब्बा කියලා මොකද්ද පෙට්ටියක් මොකක් හරි පෙට්ටියක් डिब्बा है. ये लड़की නැත්නම් ये लड़की माता पिता के बीच में रहती है. හොඳද? මේ වගේ ඔයාට වාක්‍ය 10ක් හිතලා ලියා ගන්න පුළුවන් වෙනවා. පුළුවන් වෙයි. හොඳද? තව මොනවද ලියන්න පුළුවන්? තව අපිට මිස් වුණා මොනවද? कमरा सजाया हुआ है. कमरा මේක කාමරයක් විදිහට ගත්තොත් එහෙම कमरा सजाया हुआ है. සරසලා තියෙනවා. හොඳද? ඒකත් ලියලා නැත්තම් මෙතන මේ ඉන්න කෙනා අපි හිතුවොත් එහෙම ගුරුවරිය කියලා अध्यापिका चश्मा पहनी हुई है. दादी කියලා ගත්තොත් එහෙම दादी चश्मा पहनी हुई है. කොහොමද ලියන්නේ चश्मा කියලා? चश्मा पहनी हुई है. හරිද? මෙතන අධ්‍යාපිකා जी කියලා આવත है. මෙතනද पहनी हुई है කියලා ඩොට් එකක් තියෙනවා. दादी जी, नानी जी ඔයාලට කැමති විදිහකට මේක ලියන්න ඉස්තර කරන්න පුළුවන්. තව ඔයා දැක්කොත් මොනවද තියෙන්නේ? මේ ගර්ල්ගේ උඩ තියෙනව නේද තොප්පියක්? लड़की के सिर पर මොනවද තියෙන්නේ? लड़की के सिर पर एक टोपी है. लड़की के सिर पर एक टोपी है. टोपी කියලා ලියන්නේ කොහොමද? टोपी. හරිද? ඔන්න ඔය විදිහට වාක්‍ය 10 සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට පස්සේ එනවා අන්තිම ප්‍රශ්නේ. ටිකක් ලියන්න තියෙනවා. මේ දෙකෙන් එකක් නේ තෝරගන්න තියෙන්නේ. මොනවද? निम्नलिखित विषयों में से किसी एक विषय पर हिंदी में 10 वाक्य लिखिए. विषयों में से विषयन अतरिन किसी एक विषय टॉपिक එකක් सब्जेक्ट එකක් මත वाक्य 10ක් ලියන්න තියෙනවා. मेरा परिवार ඊසිලි ලියන්න පුළුවන්. हमारी हिंदी कक्षा क्लास रूम එකේ තියෙන දේවල් ගැන මතක් කර කර ලියන්න පුළුවන්. මැප් එකක් තියෙනවා හින්දි කක්ෂා එකේ. ඕනනම් තව ලියන්න පුළුවන් කාගේද අගමැතිතුමාගේ ජනාධිපතිතුමාගේ පින්තූර තියෙනවා. ඊට පස්සේ ඉන්දියාවේ මැප් එකක් තියෙනවා. හින්දි කතා කරන ඉන්දියාවේ හින්දි කතා කරන ප්‍රාන්තවල පාට කරලා තියෙනවා. නම් ලියලා තියෙනවා. මේ විදිහට හින්දි කක්ෂා එකේ යට උගන්වන ගුරුවරියද කවුද කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ වගේ යාළුවෝ කී දෙනෙක් ගර්ල්ස්ලා ඒ ක්ලාස් එක ඉගෙන ගන්නවද බොයිස්ලා ඉගෙන ගන්නවද කියලා මේ විස්තර කරලා ලියන්න පුළුවන්. මේරි දිනචර්යා කිව්වොත් එහෙම මම උදේ නැගිටලා රැට නිදා ගන්න යනකම් කරන දේවල් ලියන්න තියෙනවා. හොඳයි. අපි මොකක් ගැනද ඉස්සරලාම ලියන්නේ? मेरा परिवार කියද්දී අපිට ලියන්න පුළුවන් मेरे परिवार में 4 सदस्य हैं. माताजी, पिताजी, बहन और मैं. देवनी वाक्य. मेरे पिताजी एक डॉक्टर है. मेरी माँ एक गृहिणी है. गृहिणी. मेरी बहन 10वीं कक्षा में पढ़ती है. 10वीं कक्षा में पढ़ती है. पढ़ती है. श्रेणी එක නම් ඉගෙන ගන්නේ 11 වසර කියලා දැම්මත් එහෙම 11वीं. ඇයි කක්ෂා ෆෙමිනින් නිසා 11वीं කියලා ඇඩ් කරන්න වෙනවා. නැත්නම් ලියන්න පුළුවන් मेरी बहन भी एक अध्यापिका है. अम्मा गुरुवरिया කියලා කිව්වට පස්සේ मेरी बहन
भी एक अध्यापिका है කියලා එහෙම පවුලේ විස්තර ගැන කියන්න පුළුවන්. තාම මොනවද ලියන්න පුළුවන්? मेरा घर කොහෙද තියෙන්නේ? कैंडी වලද මාතලේද? मेरा घर कैंडी में है, मेरा घर कलम्बू में है. මේ විදිහට වගේ ගමේ නම ලියන්න පුළුවන්. मेरे परिवार में नानी और नाना जी भी रहते हैं. හොඳද? නැත්නම් दादा और दादी जी එහෙම එකින් එක හදාගන්න පුළුවන් කියලා वाक्य 10ක් හදාගන්න පුළුවන්. हमारी हिंदी कक्षा ගැන අපි චුට්ටක් කතා කරා. मेरी दिनचर्या කියලා කියද්දී ඔන්න ඔයාලට කියන්න පුළුවන් मैं सुबह 6 बजे उठती हूँ කියලා කියනවා. ඔන්න දැන් මම වාක්‍යයක් ලියනවා. मैं सुबह 6 बजे उठती हूँ. දැන් කෙනෙක් 6 बजे කියලා කියද්දී හරියට මෙයා 6ටම නැගිටින්නේ නැහනේ. සමහර වෙලාවට 5:55 වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 6:05 වෙන්නත් පුළුවන්. හරියටම 6ට නැගිටින්නේ නැහැ නේ. එහෙනම් අපි කියනවා නේද 6ට පමණ කියලානේ කියන්නේ. එහෙනම් අපි වාක්‍ය හදන්න පුළුවන්. मैं लगभग මොකද්ද වචනය? लगभग 6 बजे उठती हूँ. गर्ल කෙනෙක් නිසා boy කෙනෙක් කියනවා मैं लगभग 6 बजे उठता हूँ. හොඳද? लगभग කියන වචනේ වෙනුවට දාන්න පුළුවන් करीब කියන වචනේ. करीब කියලා කියන්නේ ආසන්න වශයෙන් කියන එක. ब करीब කියලා තියෙන්නේ. मैं करीब 6 बजे उठती हूँ. ඊට පස්සේ නැගිටලා කියලා කියන්නේ කොහොමද? उठकर මොනවාද? उठकर एक गिलास पानी पीती हूँ. ඊට පස්සේ එහෙම නැත්නම් ඔයා උදේ නැගිටලා කරන දේ ලියන්න පුළුවන්. एक गिलास पानी पीती हूँ. एक दूध का गिलास पीती हूँ. නැත්නම් दूध पीती हूँ කියලා ලියුවත් ඒත් හරි. ඊට පස්සේ මොනවද කරන්නේ? නැත්නම් තව කෙනෙකුට ලියන්න පුළුවන් दांत साफ करती हूँ. दांत साफ करती हूँ මේ විදිහට. තව ඊට පස්සේ කියනවා අත මුණකට හොදනවා කියනවා. ඊට පස්සේ මේ වගේ දේවල් ගොඩක් කියවනේ. මේ කරන දේවල් ඔක්කොම ඒ කියන්නේ උදේ පාන්දර කෙනෙක් නැගිට්ටට පස්සේ අනිවාර්යෙන් කරන වැඩවලට අපි කියනවා නිත්‍යකාම කියලා. හොඳද? ඒ කියන්නේ නිත්‍යකාම කියනකොට දත් පිරිසුදු කිරීම, මොනවාද මුණකට සීදීම, ඇසිකිලි කැසිකිලි යෑම, මේ හැම දෙයකටම කියනවා නිත්‍යකාම කියලා. හින්දියෙන් කියනවා එක වචනයක් නිත්‍යකාම. මේ නිරත වෙනවා කියනකොට ඕනනම් ඔයාලට බර වචනයක් निवृत्त हो जाती हूँ නැත්නම් जाता हो නැත්නම් हो जाती हूँ කියලා ලියනවා. මමනේ ලියන්නේ නේ. එතකොට හූ කියන එකකින් අවසන් වෙන්නත් ඕනේ. නිත්‍යකාම මේ නිවෘත්ත හෝනා කියලා කියන්නේ උදේ නැගිටලා කරන වැඩවල නිරත වෙනවා කියන එක. इसके बाद नीलंग वाक्य අපිට ලියන්න පුළුවන්. इसके बाद මොනවද කරන්නේ? खाना खाती हूँ නැත්නම් इसके बाद नए कपड़े पहनती हूँ. नए कपड़े දැන් මේ සමහර වචනවල යටින් තිතක් එනවා. මේ පයන්න තියෙන්නේ කප්පඩේ. ඩ කියනකොට ඩොට් එකක් එනේ. ඩොට් එක මිස් කරන්න එපා. හොඳද? ඒවත් ඕනි ඩොට්. नए कपड़े पहनती हूँ. ඊට පස්සේ මොනවද කරන්නේ? फिर खाना खाती हूँ. නැත්නම් තව කෙනෙක් කරන්න පුළුවන් උදේ නැගිට ගමන් නිත්‍ය काम करने के बाद මොනවද කරන්න පුළුවන්? घर साफ करना. එහෙම නැත්නම් आंगन साफ करना. ඔය දෙකම එකට දාලා ලියන්න පුළුවන්. ආංගන් කියලා කියන්නේ මිදුල පිරිසුදු කරනවා. घर साफ करती हूँ කියලා ලියන්න පුළුවන්. आंगन साफ करती हूँ කියලා වාක්‍ය දෙකක් ලියන්න පුළුවන්. මේ දෙකම එකට දාලා ලියන්න පුළුවන්. घर මේ දින් ලියනවා ඉරක්. आंगन साफ करती हूँ. මොකද කියන්නේ ගෙවල් මිදුල පිරිසුදු කරනවා කියන එක. ඊට පස්සේ තව මොනවද කරන වැඩ? තව කරන්න පුළුවන් නේද? සමහර කට්ටිය තව උදේට නානවා. උදේට නානකොට කොහොමද මේ සුබහ උට්කර් නහාති හූ කියලා ලියන්න පුළුවන්. නහාතා හූ නහාති හූ. ඊට පස්සේ යාර කරනවා මේ පූජා කරති හූ. පූජා කරනවා කියලා කියන්නේ මල් පූජා කරනවා කියන එක. පූජා කරති හූ. ඊට පස්සේ තව කෙනෙක්
මොනවද කරන්නේ ඔෆිස් යනවා තව කෙනෙක් ස්කෝලේ යනවා मैं खीर देने वेला टाइम में दाना पुलवा मैं 8 बजे स्कूल जाती हूँ 8 बजे लंका में नहीं आना है 7 बजे स्कूल जाती हूँ ඊට පස්සේ स्कूल गुड्डक देवल लियाने पुलवा नहीं था निदा करने का स्कूल जाती हूँ 2 बजे घर आकर मनाद कर नहाती हूँ फिर खाना खाती हूँ गृह कार्य करती हूँ ඊට पस्से रात में खाना खाकर 11 बजे तक रात में खाना खाकर रात में खाना මේ කියලා කියනකොට මේ තුල කියන එක රෑ කියන එක रात में खाना खाकर දැන් खाना කියලාදී මෙහෙම ලියන්න ඕනි අර खाना ලියුවොත් දැන් දන්නව නේද खाने කියන අදහස එක හැක් පේන්නේ නැති කෙනාට තමයි खाना කියලා තියෙන්නේ. එතකොට रात में खाना खाकर काला 11 बजे මොනවද කරන්නේ? सोती हूँ सोता हूँ මේ විදිහට මොනවද තියෙන්නේ? मेरी दिनचर्या එක ලියන්න පුළුවන්. हमारी हिंदी कक्षा කියන එකෙත් ඒ වගේම තමයි. क्लास के इन गर्ल्स या यालुओं के नाम लिया नाम नहीं संख्या लिया पुलवा मेरी हिंदी कक्षा में 4 मनाद लड़कियां हैं 5 लड़के हैं हमारी हिंदी कक्षा में था मनाद देने भारत का एक मानचित्र है मानचित्र के लिए क्या नहीं मैप पे कहने का और था मनाद देने हिंदी कक्षा के वर्णमाला एक තියෙන්න පුළුවන් නේ සමහර වෙලාවට वर्णमाला हमारी हिंदी कक्षा में एक वर्णमाला का चार्ट है चार्ट है තව ලියන්න පුළුවන් මොනවද තියෙන දේවල් ලියන්න පුළුවන් तो ठीक है මම හිතන විදියට 2020 पेपर एक ईजी वुणा අපි 2019 पेपर एक कथा करपु නිසා तो एग्ज़ाम की तैयारियां आप लोग करते जाइए और रोज़ कम से कम आधा घंटा हिंदी पढ़ने की कोशिश भी कीजिए क्योंकि लगातार प्रयत्न करने से ही आपकी हिंदी में बहुत ज़्यादा अंतर आप देख सकेंगे तो आज आपने एक हिंदी किताब देखी और फिर अगले हफ्ते ऐसा नहीं होना चाहिए हर रोज़ कुछ ना कुछ कम से कम 10 मिनट हिंदी पढ़िए कुछ हो सकता है नए नए शब्द ढूंढिए इंटरनेट में आपके पास एक स्मार्टफोन है तो या फिर आपके पास कोई हिंदी किताब है तो उसमें भी आप बहुत सारे वर्ड्स कम से कम 10 शब्द नए शब्द सीख सकते हैं तो इस तरह आप अपना नॉलेज आप अपना हिंदी का ज्ञान बढ़ाते जाइए मिलते हैं अगले वीडियो से नमस्ते।